දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අද අනර්ග දවසක අපි දේව වචනේ අධ්‍යයනය කරන්න යනවා. සිකුරාදා දවසේ බයිබල් ස්ටඩි එක, සිකුරාදා දවසේ බයිබල් අධ්‍යයනයත් සමග අපි එකතු වෙලා ඉන්නේ. දෙවියන් වහන්සේගේ වචනය එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ආශිර්වාද ලබන්න යනවා. අපි වචන ඉගෙන ගද්දි තමයි අපි ක්‍රිස්තියානි ජීවිතේ වර්ධනය වෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ බලය අත්දකින්න පුළුවන් අපිට මේ සටන මේ ක්‍රිස්තියානි ජීවිතය ජය ගන්න පුළුවන් උන්වහන්සේගේ වචනය තුල. වචනේ තමයි කඩුව වෙන්නේ. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ, පාවිච්චි කරන්න. ඉතින් ඒක තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඒ වගේම මේ කොටස් කීපයකට අපි ඉගෙන ගන්න යනවා මේ වැදගත්ම සාහිත්‍ය වටින මූලික බේසික් ෆවුන්ඩේෂන් එක වගේ. කියන්නේ ක්‍රිස්තියානි සුද්ධ බයිබලයේ දේ වචනේ වැදගත්ම කාරණේ කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ, මම නිවැරදි. ඒ දේ තමයි අපි අද දැනගන්න. මොකද්ද මේ දේ? කුරුසය සහ එහි බලය. කුරුසය සහ එහි බලය. මොකද්ද මේ කුරුසය? මොකද්ද මේකේ තියෙන වැදගත්කම? මොකද්ද මේකේ තියෙන බලය කියලා අපි පාඩම් කීපයකින්ම අපි අද ඉඳලා ඉදිරි සිකුරාදා දිනවල අපි මේක කොටස් කීපයකට බලන්න යනවා. ඉතින් අද පළවෙනි කොටස මේකට කරුණු කාරණා 4ක් ඇතුළත් වෙනවා. ඉතින් සටහන් ගන්න, මේ බයිබල් පද ලියා ගන්න, පසු අධ්‍යයනය කරන්න. ඒ තුළ ඔබ ආශිර්වාද ලබන්න යනවා. අපි ආශා කරලා පටන් ගමු. ස්වර්ගයේ වැඩ සිටින දේව පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මා යාචනා කරනවා මේ වචනේ ඉගෙන ගන්න පිණිස, වචනය ගැන හදාරන පිණිස, මේක අධ්‍යයනය කරලා ඒක ධාරණය කරගන්න පිණිස සුදා මහන්ස වහන්සේ මඟ පෙන්වන්න. වහන්සේ අපේ හදවත විවෘත කරන්න, අපිට කතා කරන්න ස්වාමිනී මේ තුලින්. අපිට ගැඹුරට අධ්‍යයනය කරන පිණිස අපේ හදවත විවෘත කළම යනවා. ඒකට එරෙහිව තියෙන සියලු බාධා බන්ධන සියල්ල මම බදිනවා පොළොවේද ස්වර්ගයේද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි පළවෙනිට බලනවා වන්දි ගෙවීම. The atonement තමයි පළවෙනිම කාරණය. වන්දි ගෙවීම. එම නැත්තම් පූජාව. The atonement කියලා ඉංග්‍රීසියෙන් කියනවා. රෝම 3:25. කුරුසය සහ එහි බලය ගැන අද අපි කතා කරන්නේ. මේක කිතුනුවන්ට වගේම කිතුණු නොවන කෙනෙක් මේකට අද සවන් දෙනවා නම්, මේ සමග එකතු වෙනවා නම්, මම හිතන්නේ වැද්දගත්ම පාඩමත් එක්ක තමයි ඔබ එකතු වෙන්නේ. ඒ වගේම කිතුණු අය මේක දැනගන්න නැතුව වෙන මොන කතන්දර කිව්වත් කරත් ඇහුවත් බැලුවත් වැඩක් නැහැ. මේ සත්‍යතාවය, මේ ෆවුන්ඩේෂන් එක, මේ අත්තිවාරම තුල රැඳුනේ නැත්තම් මේ මූලික සත්‍යතාවය, මේ මූලිකම කරුණ ඔබ දැනගත්තේ නැත්නම් ඒක නිසා අපි මේ බලමු මොනවාද වචනේ කියන්නේ කියලා. මේ කුරුසේ සහ බලය ගැන රෝම 3:25 මම කිව්වා අපි කියවන්න යනවා. ඇදහිීම කරන කොටගෙන උන්වහන්සේ ස්වකීය ලේන් පවුනසන පූජාවක් වෙන්ට දෙවියන් වහන්සේ නියම කළසේක. කුමටද? දෙවියන් වහන්සේ තමන් ඉවසිලිවන්තකම නිසා පසුගිය පව් ගණන් නොගැනීම කරන කොටගෙන තමන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පෙන්වන පිණිස. ඉතින් මේ මොකද්ද මේ සිද්ධිය? මේ පව් නසන මේ පූජාව කුරුස පූජාව. එතකොට මේක මම කතා කරා පළවෙනිම කාරණය වන්දි ගෙවීම. එහෙම නැත්නම් පූජාව. The atonement. කුරුස පූජාව තුල මොකද්ද මෙතන කියලා තියෙන්නේ? ඒක පව් නසන පූජාවක්. පව් නසන පූජාවක්. පව් මකන, පව් නසන, පව් මකන, පව් නැති කරන, පව් අහෝසි කරන පූජාවක්ලු. ඒ වගේම මේක කියලා තියෙනවා ස්වකීය ලෙයින් කියලා. ඇදහිීම කරනකොට උන්වහන්සේ ස්වකීය ලෙයින්. මොකද්ද මේ ස්වකීය ලෙයින්? ඒ උන්වහන්සේගේම ලේවලින් මේකේ අපි බැලුවොත් පරණ ගිවිසුමේ යේසුස් වහන්සේගේ මේ පූජාවට කලින් පරණ ගිවිසුමේ මිනිස්සු පූජකයෝ එක එක දේවල් දෙවියන් වහන්සේට ඔප්පු කරා, පූජා කරා. උදාහරණයකට කායින්ගේ ඒ ඔප්පු කිරීම, පූජා කිරීම දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. නමුත් ආබේල්ගේ දෙවියන් වහන්සේ ඒක බාරගත්තා. දෙවියන් වහන්සේගේ ඒක පිළිගනු ලැබුවා. එතකොට බොහෝ අපි දන්නවා, අපි අහලා තියෙනවා, සුදු බයිබලයේ තියෙනවා බොහෝ දෙනා එක එක දේවල් සත්තු
විශේෂයෙන් මේ පූජා කරා. සත්තුන්ගේ ලේ පූජා කරා. ඔවුන්ගේම ලේනේ සත්තුන්ගේ ලේ පූජා කරා. මොකද පව් වලින් නැසෙන පිණිස, පව් මකා ගන්න පිණිස. නමුත් මෙතන මේ පූජාවේ ස්වකීය ලේන් කියලා තියෙනවා. මෙතන ක්‍රිස්තුස් වහන්සේම, යේසුස් වහන්සේ එයාගේම ලේ, වෙන කෙනෙක්ගේ ලේ නෙමෙයි. එතකොට බොහෝ ආගම්වල වෙනවා එක එක තවමත් අද කාලේ මේ එක එක සත්තු එක එක පළතුරු එක එක දේවල් මේ පූජා කරනවා. ඉතින් මෙතන කියලා තියෙනවා ඒ එක එක දේවල් වෙන අයගේ දේවල්, වෙන බාහිර ලෝකයේ දේවල් නෙවෙයි, තමන්ගේම ස්වකීය තමන්ගේම ලේ. ඒ කාගේ ලේද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ. එතකොට මේ ලේ වලින් කොහොමද අපි ධර්මිෂ්ඨ වෙන්නේ? මොකද ඒ ලේ ධර්මිෂ්ඨයි. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ශුද්ධයි. මේ ලේ වලින් අපේ පව් නැසෙන්නේ කොහොමද? උන්වහන්සේගේ ලේ වල පාපයක් නැහැ. නිකැලල්, නිර්දෝෂී, පාප රහිත ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තමයි මේ ඔප්පු කරන්නේ. ස්වකීය ලේ. ඉතින් මේක ඇයි උන්වහන්සේ කරේ? මේ අදටත් තාම තේරුම් ගත්තේ නැති ආගමික මිනිස්සයා මේ දේවල් ඔප්පු කරන පළතුරු සමහර කෙනෙක්ට මම උදාහරණයකට කියන්න ඔබට තේරුම් ගන්න පහසු වෙන්න, සමහර කෙනෙක් පොල් ගෙඩි 10ක් දෙනවා. පුළුවන් කෙනා, බැරි කෙනා එක පොල් ගෙඩියක් දෙනවා. තාමත් සමහර ආගම්වල ඒ සත්තු මරලා පූජා කරනවා. සමහර වෙලාවට ඕන නැති වැරද්දක් වුණාම ඒ වැරද්ද මකා ගන්න කියලා සත්තු එළුව වගේ පූජා කරනවා. ඉතින් එතකොට බැරි මිනිස්සයා මොකද්ද පූජා කරන්නේ? මුදල් නැති මිනිස්සයා කොහොමද? ඒතකොට සමහර තැන්වල එක එක මන්තර ගුරුකම් කරලා දෙන්න ගේන්න කියනවා. ඒ තමන්ගේම උසට හදපු පහනක් ගේන්න කියලා කියනවා. සමහර පල්ලිවල තියලා තියෙනවා මේ ඉටිපන්දම් පත්තු කරන්න. එතකොට මේ තමන්ගේ උසට සමහර අය ඉටිපන්දම් පත්තු කරනවා. ඉතින් පුළුවන් අය උසට ඉටිපන්දමක් ගන්න, බැරි අය මොකද්ද ගන්නෙ? මේ ඉටිපන්දමෙන් නෙමෙයි ඔබේ පව් සේදෙන්න යන්නේ. ඒ පූජා කරන ගුණාගෙන් හරකගෙන් නෙමෙයි ඔබේ පව් හේදෙන්න යන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුල පමණයි මේ පව් සමාදන්. ඒ ලේ කොහෙද උන්වහන්සේ පූජා කරේ? කුරුස්සේ. එතකොට කුරුස්සේ සහයි බලය පළවෙනිම කාරණා මේ වන්දි ගෙවීම, පූජාවදී එටෝන්මන්ට්. ඒක ගැන කියලා තියෙනවා කුරුස්සේ තුල තමයි මේ වන්දි ගෙවීම උන්වහන්සේ කරේ. කුරුස්සේ තුලදී තමයි, කුරුස්සේ මත තමයි උන්වහන්සේ පූජා වුණේ. ඒ අපි වෙනුවෙන්. ඉතින් එතෙන්දි මේ කියලා තියෙනවා මේ ඒ වගේම ස්වකීය ලේන් කියලා මම ඒක දැන් පැහැදිලි කරා. ඒ උන්වහන්සේගේම ලේ කියලා. ඒ වගේම පවුනසන පූජාවක් මම පැහැදිලි කරා. ඒ වගේම මීට කලින් තියෙනවා ඇදහිීම කරන කොටගෙන. එතකොට මේක මේ අපිට අදාළ කරගන්න මේ වන්දි ගෙවීමට අපිට දැන් ඒ මම කලින් කිව්වා ඒ ආගමික චාරිත්‍ර වාරිත්‍රවල අපි ඒ සල්ලි දීලා ගන්න ඕනේ. එක එක්කෙනාට පුළුවන් විදිහට සල්ලි දීලා අරගෙන ඒ ආගමික ස්ථානෙට ගිහිල්ලා කැප කරනවා. ඒ පළතුරු දෙනවා, ඉටිපන්දම් දෙනවා, සත්තු පූජා කරනවා. නමුත් මෙතන අපිට ඒ වගේ පළතුරු සත්තු සැරින් සැරේ පව් කරන ගානට, තමන් අතින් වැරද්දක් වෙන ගානට, තමන්ට පූජාවක් වෙන්න ඕනේ වෙලාවට තමන්ට පසුතැවිලි වෙන්න ඕන. එහෙම පූජා වෙන්න ඕනේ නැහැ. මොකද උන්වහන්සේ මේ සියල්ලට එක පූජාවක් වුණා. මේ මොකද දැන් මේ සැරින් සැරේ පූජා නේද? ඒක නිෂ්ඵලයි. මොකද ඒක නෙවෙයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේ දැන් ක්‍රිස්තුස් වහන්සේව පූජාවෙන්ට සලස්වලා උන්වහන්සේ ස්වකීය ලේ අප වෙනුවෙන් පූජා කරලා ඒ වන්දි ගෙවීම තුළ දැන් අපි ධර්මිෂ්ඨ කරලා තියෙනවා. එක පූජාවක් වෙන්න සලස්සලා තියෙනවා. දෙවියන් වහන්සේ අංග සම්පූර්ණ යාගයක් ලෙස තමයි ක්‍රිස්තුස් වහන්සේ පූජා කරේ. මොකද අර දේවල් ඔක්කොම එක එක්කෙනාගේ අභිමත, එක එක්කෙනාගේ මතාන්තර, එක එක්කෙනාගේ සම්ප්‍රදාය අනුව ඒවා වෙනස් වෙනවා. එක එක්කෙනාගේ ආගම, එක එක්කෙනාගේ විශ්වාසය, එක එක්කෙනාගේ පුළුවන්කාරකම, මේ මුදල් තියෙන ප්‍රමාණය, මේ දේවල් මත ඒක වෙනස් වෙනවා.
නමුත් මේ මුළු මහත් මනුෂ්‍යයාටම මුළු විශ්වයටම එක පූජාවක් වෙන උන්වහන්සේ සැලසුවා. ඒක තමයි මෙතන කියන්නේ ඒක ඇදහිම ඒ කෙනා කවුරුරි අදහනද මේ මට්ටත් මේකට මං වෙනුවෙන් තමයි උන්වහන්සේ පූජා වුනේ කියලා. ඒ කෙනත් ඒ පූජාවට අත ගැසුවා වෙනවා. ආයේ එයත් ඒකට පඬුරක් එකතු කරන්න දෙයක් නැහැ. පඬුරු අඩු කරන්න දෙයක් නැහැ. වැඩියෙන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම උදෙසා තමයි ඒ උන්වහන්සේ අංග සම්පූර්ණ යාගයක් ලෙස ක්‍රිස්තුස් වහන්සේ ඔප්පු වුණේ. දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුස් වහන්සේ ඔප්පු කරනු ලැබුවා අංග සම්පූර්ණ යාගයක් වන්දි ගෙවීමක් ලෙස අපගේ පාපයන් උන්වහන්සේගේ පාපය නෙවෙයි අපගේ පාපයන් උන්වහන්සේගේ පාපයක් තිබුණා. ඉතින් ඒක නිසාම තමයි ඒ ලේ පූජාව ඒ කුරුස පූජාව තුල අපේ පාපය අහෝසි වෙන්නේ. අපේ පාපය අවලංගු වෙන්නේ. ඉතින් මේක තමයි පළවෙනිම වැදගත්ම කාරණය කුරුසය සහයි බලය අපි කතා කරනවා. ඒකේ පළවෙනි කාරණය වන්දි ගෙවීම පූජාවදී එටෝන්මන්ට් කුරුසේ උනා වූ පළවෙනිම දේ. ඒ වගේම අපි රෝම 3:25 බැලුවා දැන් 3:22 බලනවා මේ අපි කතා කරපු දේ ස්ථිර කරගන්න පිණිස. එතන කියනවා එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අදහන්නා වූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය. එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන අදහන්නා වූ සියල්ලන්ට ලැබෙන ධර්මිෂ්ඨකමය. right. මම මෙතන දැන් අන්තිමට අවසානයේ සඳහන් කරා. මේ කුරුස පූජාව උන්වහන්සේ කරේ මොකටද? කොහොමද ඒකෙන් අපේ පව් සේදෙන්නේ? ඇයි සේදෙන්නේ? උන්වහන්සේ පව් රහිත නිසා මේ ඔක්කොම කිව්වා. නමුත් ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා මම කිව්වා. කොහොමද ඒක ලබා ගන්න? ඒකට අපි එකතු වෙන්නේ. ඒකට අපි සහභාගී වෙන්නේ. කියන්නේ ඒකේ තියෙන බෙනිෆිට් එකට අපි එකතු වෙන්නේ. ඒකේ තියෙන ලාභ ප්‍රයෝජන ගන්න ඇදහිල්ලෙන්. ඒක අපිත් ආයෙ ගිහිල්ලා අපි ආයෙ තව ලේ දෙන්න යන්නේ ආයෙ තව සතෙක් ආයෙ තව පළතුරු කීපයක් ආයෙ මේකට ඉටිපන්දම් කීපයක් එකතු කරන්න යන්නේ ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නමුත් මේ උන්වහන්සේ කරපු දේ ඇදහිල්ලෙන් විශ්වාස කරන එක ඇදහිල්ලෙන් ඒකට එකතු වෙන එක ඒක තුල තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ ඒක තමයි මේ රෝම 3:22 පදේ කියලා තියෙනවා ඒ තුල තමයි අපි ධර්මිෂ්ඨ වෙන්නේ නැත්තම් අපි දෙන ඉටිපන්දම් ගාන අපි පල්ලියට යන වාර ගාන අපි දෙන එළුව ප්‍රමාණය මේක මම මේ කියන්නේ ක්‍රිස්තියානි වලට වඩා මම දන්නවා වෙනත් ආගම්වල මේ සත්තුත් පූජා කරන නිසා තමයි ඒකත් එකතු කරන්නේ. ඉතින් එහෙම ඒ ගාන නැත්තම් දෙන මල් ප්‍රමාණය නැත්තම් මල් වල වර්ගය නේ ඒවා හින්දා එතකොට ඔබගේ මේ ආගමික ක්‍රියාව ආගමික පූජාව මේ සංස්කෘතික පූජාව ඒ බාහිර ලෝකයා කරන්නව මේ පූජාවේ තියෙන ක්වොලිටි එක මත ඒකේ තියෙන මල් ගාන මත ඒ ක්වොලිටි නැත්තම් ඒකේ තියෙන ඒ ක්වොන්ටිටි එක මත එහෙම ඔබ ධර්මිෂ්ඨ වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ නැහැ. ඒ වචනයට අනුව දෙවියන් වහන්සේ පැහැදිලිව කියලා තියෙන මේ ක්‍රිස්තුස් වහන්සේගේ වන්දි ගෙවීම ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාවදී එටෝන්මන්ට් ඒක කාරණා කොටගෙන තමයි ඔබ ධර්මිෂ්ඨ වෙන්නේ. ඒක තමයි පළවෙනි කාරණේ. අපි යන දෙවෙනි කාරණේ බලන්න. අද දවසේ මම කිව්වා මේ කුරුසේ සහයි බලය ගැන අපි කොටස් 4ක් බලන්න යනවා. මේකේ සම්පූර්ණ කොටස් 12ක් තියෙනවා. අපි සති 3ක් ඇතුළත මේ කොටස් 12 කවර් කරන්න යනවා. පව් කමාව තමයි දෙවනි කාරණේ. අපි පෙරලා ගමු හේබ්‍රව 9:22. හේබ්‍රව 9:22 ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ. ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමා කිරීමක් නැත. දෙවනි කාරණය පව් කමාව. දෙවනි කාරණය පව් කමාව. කුරුස පූජාව වන්දි ගෙවීම ගැන අපි පළවෙනිට කතා කරා. දෙක මේ කුරුසය තුල පව් කමාව තියෙනවා. පව් කමාව forgiveness of sin forgiveness of sin ඒක තමයි මෙතන කියලා තියෙන්නේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලේන් පවිත්‍ර කරනු ලැබේයයි කියන්ට පුළුවන් වාගේ ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමා කිරීමක් නැත. මොකද මේ වචනේ ව්‍යවස්ථාවේ කියලා තියෙනවා මේ
ලේවල තමයි ප්‍රාණය තියෙන්නේ. ලේවල තමයි ප්‍රාණය තියෙන්නේ. එතකොට මේ ලේ වැගිරීම තුළ අපට පව් කමාව අපට තියෙනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වැගිරීම මේ ශුද්ධ ධර්මිෂ්ඨ පිරිසිදු නිකැලල් පවිත්‍ර ලේ උන්වහන්සේ වැගිරුවේ උන්වහන්සේම උදෙසා. උන්වහන්සේගේ ඕන එපාකම් මතනේ උන්වහන්සේ අප උදෙසා. අපි ඊළඟ කාරණා ඊළඟට තව ඉදිරියට යද්දි මේක අපි බලන්න යනවා වැඩිදුර. මේ උන්වහන්සේ අප උදෙසා පෞකාර අප උදෙසා අපිට පෞකමාව දීමට අපිට පෞකමාවට මාර්ගයක් පිළියෙල කිරීමට තමයි මේ උන්වහන්සේ ලේ වැගිරුවේ. එතකොට අපි ආයේ සැරින් සැරේ ලේ වගුරුවන්න මම කලින් කිව්වා වගේ පුද පූජා ඔප්පු කරන්න, සත්තු ඔප්පු කරන්න, මල් ඔප්පු කරන්න, මේ ලෝකයේ තියෙන මැවිල්ලේ දේවල් අරගෙන ආයේ උන්වහන්සේට දෙන්න වැඩක් නැහැ. ආයේ මේ දෙවිවරු 10000 ගානක් තියන මිනිස්සු එක එක පුළුවන් විදිහට මිනිස්සු ඔප්පු කරනවා. ඒක තුල පව්කමාවක් ලැබෙන්නේ නැහැ. කිසිම පව් සේදීමක් වෙන්නේ නැහැ. ඒක තමයි මිත්‍යාව. ඒක තමයි සුපර්ස්ටිෂස්. ඒක තමන්ගේ විශ්වාසය, තමන්ගේ බලාපොරොත්තුව. තමන් අන්දව තමන් බලාපොරොත්තු වෙන මේ දේෙන් තමන්ගේ පව් මේ තරමකට සේදේ. මම වැඩියෙන් මම එක්කෙනෙක්ට බත් පැකට් එකක් නෙමෙයි මම 10 දිනෙකට බත් පැකට් එකක් දුන්නොත් වැඩියෙන් මට පව් සමාව හම්බ වෙනවා. මට පින් එකතු වෙනවා. මගේ පව් හේදිලා යනවා. මම මේ පුද භූමියට මේ ස්ථානයට මේ පන්සලට මේ පල්ලියට වැඩිපුර ගාණක් ගියොත් එහෙම මට පව් මෙච්චර සේදෙන්නේ නැහැ. ඒ මානසිකත්වයෙන් මිදෙන්න ඕන. සමහර මම මේක කියන්න හේතුව බෞද්ධ වෙනත් ආගමක ඉස්ලාමෙන් පුළුවන් එහෙම විතරක් නෙවෙයි කතෝලික ක්‍රිස්තියානිය පවා සමහරලාට මේ වගේ තවමත් මේ වාගේ මේ මානසිකත්වයේ ආකල්ප දරන අය ඉන්නවා. ඒක නිසා බයිකින් මම හිතනවා මේ කරුණු කාරණා දැනගත්තාමවත් එහෙම කෙනෙක් මේකට සමන් දෙනවා නම් ඔබ මේ සත්‍යතාවය වටහා ගනීවා කියලා මම විශ්වාස කරනවා. මේ දේවල් තුල කිසිම විදිහකින් ඔබගේ පාපයට ඔබට පව් කමාව නැහැ. පව් කමාව තියෙන්නේ මේ කුරුස පූජාව, කුරුසේ වන්දි ගෙවීම තුල ඒ උන්වහන්සේගේ ලේ වැගිරීම තුල තමයි මේ ක්ෂමා කිරීම කියලා තියෙනවා. ඒ කියන්නේ පව්කම forgiveness of sin. එන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුල. ඒක තමයි දෙවෙනි කාරණේ. අපි යන තුන්වෙනි කාරණයට හේබ්‍රෝ 10:20 උන්වහන්සේගේ ලේ කරන කොටගෙන ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද. එතකොට මේ කාරණය තමයි මෙතන ගැලවීම. එම නැත්තම් ස්වර්ගය. Door to heaven salvation. Door to heaven salvation. මේ කාරණා දෙකම මම එක කාරණයක ඇතුළත් කරා. මොකද මේ දෙකෙන්ම එක දේ තමයි පිළිබිඹුනේ. මොකද ගැලවීම තුල තමයි ඔබට ස්වර්ගයට යන්න දොරටුව විවෘත වෙන්නේ. ඒ වගේම ස්වර්ගයට යන එක තීරණය වෙන්නේ මේ ගැලවීම කරන කොටගෙන. ඉතින් ගැලවීම ස්වර්ගය ඔබගේ ආත්මය ගලවා ගැනීම සිද්ධ වෙන්නේ කුරුස පූජාව මත. මේ උන්වහන්සේගේ කුරුසේ ලේ වැගිරීම කරන කොටගෙන. ඒක තමයි මෙතන පැහැදිලිවම කියන උන්වහන්සේගේ ලේ කරන කොටගෙන. ඒ කියන්නේ ලේ තමයි හේතුව. ඒක තමයි බේස් එක, තමයි ෆවුන්ඩේෂන් එක, තමයි පදනම. ඔබ මේක දැනගන්න ඕනේ. ඒක තමයි පදනම. ඔබගේ ගැලවීමට ඔබ ස්වර්ගයට යන ඒ මාර්ගයේ විවෘත වුණේ උන්වහන්සේගේ ලේ කරන කොටගෙන. වෙන ඔබ කරපු හොඳ තීරණයක්, හොඳ ඩිසිෂන් එකක් මම ගැලවෙන්න ඕනේ. මම ගත්ත ඒ තීරණය. එහෙම නැත්නම් මම මේ මගේ ජීවිතේ මම කරපු දේවල් ටිකක් තියෙන ඒ යහපත් ක්‍රියා නිසානේ මට හොඳක් සිද්ධ වුණා. නෑ ඒවා නෙමෙයි. උන්වහන්සේ තමන්ගේ එක කරපු දේවල් හොඳ තමන්ගේ ධර්මිෂ්ඨ වැඩ ඒවා නිසානේ උන්වහන්සේගේ කරුණාව නිසා. ඒ වගේම උන්වහන්සේගේ ලේ කරන කොටගෙන තමයි මේ ගැලවීමේ මාර්ගයේ විවෘත වෙන්නේ. ස්වර්ගය ඔබට විවෘත වෙන්නේ. ගැලවීමට ඔබට එන්න පුළුවන් වෙන්නේ ඔබ උන්වහන්සේගේ ලේ කරන කොටගෙන තමයි. මේ ශුද්ධස්ථානයට ඇතුළු වීමට. උන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස්කම තියෙනවා කියලා තියෙනවා හේබ්‍රව් 10:20. ඊට පස්සේ අපි බලනවා ක්‍රියා 4:10 ඉඳලා 12.
ක්‍රියා 4 10 ඉඳලා 12 අපි තාම ඒ කාරණේමයි ඉන්නේ. අපි නමුත් වැඩිපුර මේ ගැන අධ්‍යයනය කරනවා. ක්‍රියා 4 10 ඉඳලා 12 නුඹලා විසින් කුරුසෙහි ඇනගසන ලද්දා වූද දෙවියන් වහන්සේ විසින් මලවුන්ගෙන් නැගිටවනු ලද්දා වූද නාසිරීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියේ සුවපත්ව සිටියයි නුඹලා සියලුම ඊශ්‍රායල් සෙනගද දැනගනිත්වා. නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි මේ කියන්නේ කියලා පැහැදිලිවම තියෙනවා. ඊට පස්සේ 11 උන්වහන්සේ වනාහි ගෙවල් සාදන්නන් විසින් නුඹලා විසින් සුළු කරනු ලැබුවා වූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවා වූද ගලය. මේ කියන්නේ උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ බොහෝ ප්‍රතික්ෂේප කිරීම වලට ලක් වුණා. ආගමික නායකයෝ පූජකයෝ උන්වහන්සේගේ කාලේ උන්වහන්සේ පිළිගත්තේ නැහැ. උන්වහන්සේ තමා ගැලුම්කාර, උන්වහන්සේ තමා මිදුම්කාර, උන්වහන්සේ තුල තමා පව්කම, උන්වහන්සේ තුල තමා ගැලවීම, උන්වහන්සේ තුල තමා මේ ස්වර්ගයට මාර්ගය කියලා විශ්වාස කරන ඒක ගැන තමයි මෙතන කියලා තියෙන. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා, කොන් කරා, උන්වහන්සේගේ හාස්කම් සුළු කරා, උන්වහන්සේගේ බලය ගණන් ගත්තේ නැහැ. ඒක තමයි මෙතන කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ විසින් ඒ කොන් කරපු, අයින් කරපු ගලම උන්වහන්සේ ප්‍රධාන කොනේ ගල වෙන්න සැලැස්සුවා. ඉතින් අද මම මේ කොටස කියවන ගාම ඔබටත් මතක් කරන්න කැමති. ඔබත් මේ ජීවිතේ ඔබ මේ ආකාරයේ පරිච්ඡේදක ඔබ යනවා වෙන්න පුළුවන්. ඔබට දැනෙනවා ඔබ ප්‍රතික්ෂේප වෙනවා, ඔබ කොන් වෙනවා. ඔබට මූලික තැන හිමි වෙන්නේ නැහැ. ඔබ හිතපු උසස් වීමට තාම ඔබට එන්න බෑ. ඔබට ඒ ගරු කිරීම තාම සමාජයේ හැම ඔබ සේවය කරනවා නම් ඔබට තාම ඒ ගරුත්වයේ ඒ පිළිගැනීම ඔබට තාම ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබ චර්ච් එකෙන් තාම ඔබ හිතන්නා ගෞරවය ලැබෙන්නේ නැහැ. ඔබේ සමාජයේ ඔබගේ නෑදෑයන්ගේ ඔබගේ පවුලේ ඔබට තාම හිතපු තරම් ගෞරවය ඔබ බලාපොරොත්තු වෙන තරම් පිළිගැනීමක් ඔබට ලැබෙන්නේ නැහැ කියලා ඔබට හිතෙන්න හැඟෙන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්න කැමති යේසුස් වහන්සේට ඊට වඩා ප්‍රතික්ෂේප වීම වලට මුහුණ දෙන්න උනා. උන්වහන්සේට ඊට වඩා අභියෝග ප්‍රශ්න කරදර වල උන්වහන්සේගේ සේවා කාලෙ මුහුණ දෙන්න උනා. නමුත් මේ සියල්ලෙන් උන්වහන්සේ ජයගත්තා. ප්‍රේමය තුල, ඉවසිල්ල තුල උන්වහන්සේ සියලු කාරණා වලින් ප්‍රක්ෂාවෙන් උන්වහන්සේ ජයගත්තා. ඉතින් ඔබටත් ඒ වගේම විශේෂයෙන් යාඥාව තුළ. ඉතින් ඔබත් කරන්න ඕනේ ඉවසිලිවන්තව ප්‍රක්ෂාවෙන් ක්‍රියා කරන්න ඕනේ, යාඥාවෙන් කටයුතු කරන්න ඕනේ. දෙවියන් වහන්සේගේ හස්තයට යටතේ සුදුසු කාලෙදී උන්වහන්සේ ඔබ උසස් කරන්න යනවා. ආමේන්. සුදුසු කාලෙදී උන්වහන්සේ ඔබ උසස් කරන්න යනවා. මේ දේවල් ඒ ප්‍රතික්ෂේප වීම, ඒ අභියෝග, බාධා, ඒ පීඩා, ඒ සියල්ල තුළ ඔබ ශක්තිමත් කරනවා උන්වහන්සේ. ඒ සියල්ල ඔබට යහපතට ක්‍රියා කරන. ඉතින් මේවා ඉවසීමෙන් දරා ගැනීමෙන් යන මනුෂ්‍යයා තමා මේ තුල ජය ගන්න යන්නේ. ඒ වගේ වැටෙන මිනිස්සයා ඒ තුල ජය ගන්න යන්නේ. ඉවසීමෙන් දරා ගැනීම ඇතුව ඒ පාවුලතුමා වගේ ඒ වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ අපි දෙවියන් වහන්සේගේ සැලැස්ම දන්නවා. අපි දෙවියන් වහන්සේ කැමැත්ත දන්නවා. උන්වහන්සේ අපව තියලා තියෙන தත්ත්වය අපි දන්නවා. උන්වහන්සේ තුල ගැලවීමට ආපු උන්වහන්සේගේ දරුවෝ ස්වර්ගය අපිට ආයිති. ඉතින් මේ දේවල් තුල අපි ප්‍රශංසා කරමින් අපි ඉදිරියට යන්න ඕනේ. අපි අඩිය තියන්න ඕනේ. අපි ඒවලට ස්තුති කරමින් අපිට ලැබිලා තියෙන දේවල් ස්තුති කරමින් අපි අඩිය තියන්න ඕනේ. ඉස්සරහට ඇදහිල්ලෙන් අපි ගමන් කරන්න ඕනේ. ඉතින් ඒ තුල මේ සියලු ප්‍රතික්ෂේප කිරීම, බාධා, අභියෝග ඔබ ජය ගන්න. ඒ ඔබ කොන් කරන කෙනාම, ඔබ ප්‍රතික්ෂේප කරන කෙනාම දවසක ඔබ ළඟට ඇවිල්ලා සමාව ගන්න යනවා. ඔබගෙන් ගුරු හරුකම් උපදෙස් ගන්න යනවා. ඔබ තමයි අයට අන්තිමට අවසානයේදී ඒ අය රෝගී වුණාම යාඥා කරන්න ඕනේ. ඔබ තමයි දෙවියන් වහන්සේ තියලා තියෙන්නේ සුභාරංචිය කියන්න. ක්‍රිස්තුස් වහන්සේ උන්ට අඳුනලා දෙන්න. ඔබ හිතන්න එපා ඒක පාස්ටර් කෙනෙක් කරා ඒක චර්ච් එකකින් කරන්න ඕනේ දෙන්නේ. ඒකට වෙනම අය තියලා තියෙනවන් කියලා නෑ. සමහර අයට මතක තියාගන්න. සමහරක් මිනිස්යන්ට ඔබගේ නෑදෑ වෙන්න පුළුවන් ඔබගේ යහළුවන්ට සුභාරංචිය කියන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අඳුනලා දෙන්න උන්වහන්සේ තියලා තියෙන කෙනා තමයි මම නෙවෙයි. චර්ච් එකේ පාස්ටර් නෙවෙයි ඔබ. උන්වහන්සේ මට දීපු කොටසක් තියෙනවා. ඔබට දීපු කොටසක් තියෙනවා. ඒක නිසා ඔබ තමයි උන්වහන්සේ ඒකට තෝරලා තියෙන්නේ. ඉතින් ඔබ කරන තාක්කල් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔබ නොකරන තාක්කල් ඒක සිද්ධ වෙන්නේ යන්නේ නැහැ. ඒක නිසා මම උනන්දු කරන්න කැමති ඔබට ඔබ තමයි ඒ දේ උන්වහන්සේ තෝරලා තියෙන්නේ. ඒක නිසා ඒ අභියෝග, බාධා, පීඩා මැද්දේ
බලන්න උත්සාහ කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අඳුරලා දෙන්න වගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුලින් පිළිබිඹු කරන්න ප්‍රකාශ කරන්න. බය නැතුව නිර්භීතව නොසැලී පසුබට වෙන්නේ නැතුව පැකිලෙන්නේ නැතුව ඉදිරියට යන්න ඇදහිල්ල තුල ඔබ දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නට යනවා. ඔබට උන්නා සීලු බලය දීලා තියෙන ආධිපත්‍ය පාවිච්චි කරන්න ඒ ප්‍රතික්ෂේප කරන ඔබට විහිළුතාලු කරන ඔබට ඔබ නෝන්ජල් දාන ඔබ නෝන්ඩි කරන ඔබ පල්ලෙහාට දාන ඉන්න පුළුවන් ඔබ හිත රිද්දන නමුත් ඔවුන්ට අවසානයේ දැනගන්න වෙන ඔවුන්ට සත්‍යතාවය වගේම ඔවුන්ට ඔබ ගාවට වෙන ඔබම ඕන වෙන්න යනවා. ඒක තමයි මේ පදේ අර්ථය. ක්‍රිස්තුස් වහන්සේ මේ දෙකේක දේවල් කියලා අන්තිමට ඔවුන්ට ක්‍රිස්තුස් වහන්සේම ඕන වුණා. ක්‍රිස්තුස් වහන්සේම නැතුව බැරි ගියා. උන්වහන්සේ තුලින් අර වෙන කිසිම මාර්ගයක් අවසානයේ නැති වුණා දෙවියන් වහන්සේ වෙතට යන්නේ. ඉතින් ඒක නිසා ඔබ නැතුව උන්ට සමහර දේවල් කරගන්න බැරි වෙන යන ජීවිතේ. ඔබ අත්‍යවශ්‍ය කාර්යයක් වෙන්න යනවා. ගමේ ඔබගේ පවුලේ ඔබ උමනාම කෙනෙක් වෙන්න. ඔබ නැතුව ඒ දේ වෙන්නේ නැතුව වෙන්න යනවා. ඒක නිසා ඔබ අවශ්‍යම කෙනා. ඔබ ඕනම කෙනා. ඔබ මූලික කෙනා. මේ පවුලේ ඔබ මූලික ඔබ අවශ්‍යම කෙනා. නමුත් මුලදී ඔබ එහෙම නෙමෙයි ඔබ අයින් වුණ කෙනා ඔබ ඕනේ නැහැ ඔබ අයිනේ කොංගන නමුත් පසු කාලේ ඔබ ක්‍රිස්තුස් තුළ දිගටම හිටියොත් ඔබ ඇදහිල්ල ස්ථීරව ගමන් කරොත් ඔබ වචනය ක්‍රියාවට දැම්මොත් ඒ තුළ මේ වෙනස මේ පරිවර්තනය ඔබ ජීවිතයේ අත්දකින්න යනවා. ඒකට මම උනන්දු කැමති. ඒ වගේම අපි යනවා ඒ ක්‍රියා 4:12 වෙනි පදයේ වැදගත්ම පදේ මේකේ අවශ්‍යම පදේ අපිට ගැලවීම ස්වර්ගය ගැන තමයි අපි කතා කරන්නේ කුරුසේ සහයි බලය ගැන වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේ. අපි 10 වෙනි පදේ බැලුවා මේ ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි මේ පදේ පැහැදිලිව කතා කරන්නේ මේ කොටසේ. ඒ වගේම දැන් ඔන්න 12 වෙනි පදයට එද්දි කියනවා වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේ. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේ කිවේ. වෙන කිසිවෙකු තුල කිසිම ආගමික නායකයෙක් තුලින් ආගමික විශ්වාස කරන මිනිස්සු කියන්නා වූ දෙවි කෙනෙක් තුලින් පුද භූමියක් තුලින් ඔබ කරන පූජාවක් තුලින් දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ. ඒ ලංවීම වැඩි කරගන්න අඩු කරගන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ කුරුස පූජාවේ වන්දි ගෙවීම තුල කුරුසය තුලින් පමණයි ඔබට මාර්ගය විවෘත වෙන්නේ දෙවියන් වහන්සේ වෙතට යන්න. ගැලවීමේ දොරටුව විවෘත කරගන්න. ස්වර්ගයේ යතුරු ලබා ගන්න පුළුවන් මේ ගැලවීම තුල කුරුසය තුල පමණයි ඔබට යතුරු හම්බෙන්නේ. පැහැදිලිද? ඒක මේ පදයෙන් ඔබට ස්ථිර කරලා තියෙනවා මක්නිසාද ඒ 12 වෙනි පදේ වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේ. ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි මේ ගැලවීම. ස්වර්ගයට මාර්ගය තියෙන උන්වහන්සේ කියන මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමය කියලා. හරි අපි බලමු යොහාන් 10:9 දොරකඩ නම් මමය යමෙක් මා කරන කොටගෙන ඇතුල් වේද ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේ. අන්න දොරකඩ නම් මමය යමෙක් මා කරන කොටගෙන ගෙට ඇතුල් වේද කියලා කියන දොරකඩ අපි සාමාන්‍යයෙන් කියනනේ මේ සිංහල විවාහාරේ දොරකඩ කියලා දොරකඩ හිටගත්තා කියලා. ඒ කියන්නේ මේ දොර උළුවස්ස යට දොර අරනවාන තැන දොරකඩ. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන හරි ලස්සන වචන දොරකඩ නම් මම ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේලා දොරකඩ. ඉතින් මේ දොරකඩින් නැතුව ඒතනින් නැතුව වෙන කොහෙන් යන්න සාමාන්‍යයෙන් අපි ගේක දොර තීදී අපි ජනෙල් වලින් වහලෙන් ඒ සත්තු එහෙම ඇතුළු වෙනවා. නමුත් අපි මිනිස්සයම ඇතුළු වෙනවද නැහැ. දොරකඩක් තියෙනවා නම් දොරක් තියෙනවා නම් ඒ දොරෙන් තමයි අපි මේ නිවසට ඇතුළු වෙන්නේ. මේ වගේ ඒ ජනෙලෙන් පනින්නේ හොරු නේ. ඒ වගේම වහලෙන් එන්නේ සත්තු. නමුත් මිනිස්සයා ඒකට ඇතුළු වෙන්නේ දොරෙන් දොරකඩෙන්. ඉතින් ඒක තමයි උන්වහන්සේ මේ උදාහරණ අරද දොරකඩ නම් මමය. එතකොට මේ කොහෙට දොරකඩද? ගැලවීමට. ස්වර්ගයට දොරකඩ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක තමයි මෙතන කියලා තියෙන. ඉතින් යමෙක් මා කරනකොට ගෙට ඇතුළු වේද ඌ ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේ කියලා උන්වහන්සේ කියලා තියෙන. ඉතින් දොරකඩ අපේ දොරකඩ කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මේ කොහෙන්ද දොරකඩ නිර්මාණය? මොකද්ද දොරකඩ? කවුද දොරකඩ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මම කිව්වා මොකද්ද දොරකඩ? කුරුසය තමයි මේ දොරකඩ. වෙන ඒ තියෙන
ආගමික විශ්වාසයන් වල තියෙන සියලු දේ ඒවා ජනෙල් වහලවල් ඒ වගේ දේවල් ඒ වගේන් ඇතුළු වෙන්න බෑ. ඒ වගේන් ඇතුළු වුණා කියලා ඒක ඇතුළු වෙන්න උත්සාහ දරුවා කියලා කිසිම එක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. දොරකඩ තමයි කුරුසය. දොරකඩ තමයි කුරුසය. කුරුස පූජාව. ඒ කුරුසය උන්වහන්සේ කරපු වන්දිගෙම ඒ තුල තමයි කුරුසය සායි බලය අපි කතා කරන්නේ ඒ තුල තමයි ඔබට ගැලවීමේ මාර්ගය විවෘත වෙන්නේ. මේ දොරකොඩින් ඔබ ඇතුළු වීම තුල මේ ක්‍රිස්තුස් වහන්සේ නැමැති දොරකොඩ ඒ වගේම ගැලවීම කුරුසේ නැමැති දොරකොඩ තුලින් ඇතුළු වුණාම ඔබට ස්වර්ගයට මාර්ගය විවෘත වෙන්නේ. ඒ වගේම රෝම 10:9 අපි බලන්න යනවා. රෝම 10:9 කුමක් කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටවනු ලැබූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේය. නුඹ ගලවනු ලබන්නේ අන්න ගැලවීම, මිදීම, රිඩෙම්පෂන් ගැලවීම එන්නේ කොහොමද? ක්‍රිස්තුස් වහන්සේ තුල. නැවත වාරයක් දේවචන සුද්ධ බයිබලයේ ඒක ස්ථිර කරලා තියෙනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ යේසුස් වහන්සේ son of God දෙවියන් වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ තමා ස්වාමීන් වහන්සේ. Jesus is Lord. Jesus is Lord කියලා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමා ස්වාමීන් වහන්සේ කියලා. නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරනවා නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටූ බව සිතින් අදහනවා. අන්න එතකොට නුඹ ගලවන්න ලබන්නේ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තුළ යලි යලි තහවුරු වෙනවා. ඒතර ඔබ දැනගන්න ඕනේ. ඔව්. සමහර බොහෝ දෙනෙක් අද දන්නවා. පව් සමාව ක්‍රිස්තුස් වහන්සේ තුළ තියෙනවා. මේ මම කියපු කාරණා. මේ වන්දි ගෙවීමක් කරා, පූජාවක් කරා, ගැලවීම තියෙන ස්වර්ගයට යන්න පුළුවන් මේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ කියලා කිතුණු විතරක් නෙමෙයි බොහෝ අනිත් ආගම්වල අපව. නමුත් මේ පදනම මොකද්ද? ඒක දන්නේ නැහැ ගොඩක් අය. හරි ක්‍රිස්තුස් වහන්සේ තුළ යන්න පුළුවන්. කොහොමද? මොකක් නිසාද? මොකද මට දැන් මේ මතක් වෙන දෙයක් ජීසස් කියලා තව නම තියෙන අය ලෝකේ ඉන්නවා තව. ඒතර ඒ අයගෙනුත් අපිට පුළුවන් ද මේ මාර්ගේ විවෘත වෙනවද ගැලවීම? ඒ අය දොරකඩද ස්වර්ගයට දොරකඩද? ගැලවීමට දොරකඩද? ඒ අය තුලත් පවකමාව තියෙනවද? නෑ. Christus, Christ, the anointed one is only Christ. මේ ජීසස් තමයි anointed Jesus. මේ ජීසස් තමයි මේ අපි කතා කරන්න අපි අදහන්නව ජීසස් තමයි මේ යේසුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඒ කන්‍යාවකින් උපන් ලැබූ දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේ අප වෙනුවෙන් වූ ගැලවුම්කාරයා. ඉතින් ඒ වගේ මේ ක්‍රිස්තුස් තමයි මේ යේසුස් තමයි කුරුසේ පූජා වුණේ අප වෙනුවෙන්. වන්දි ගෙව්වේ. ලේ වැගිරුවේ. කුරුසපත් උනේ. මේ ක්‍රිස්තුස් තමයි නැවත නැගිට්ටේ. දවස් 3කින් නැවත උත්ථාන වුණේ. ඒතකොට ඒ ක්‍රිස්තුස් තුල තමයි මේ අපි කතා කරන්නව යේසුස් ක්‍රිස්තුස් තුල. මේ නැවත නැගිට්ටා වූ යේසුස් ක්‍රිස්තුස් තුල. අප වෙනුවෙන් කුරුසපත් වුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි ගැලවීම තියෙන්නේ. හරි. අපි බලනවා හතරවෙනි කාරණය. අද දවසේ අවසාන කාරණය රෝම 5:8. රෝම 5:8 නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන්නේ. බලන්න ඒ කොච්චර උන්වහන්සේගේ ප්‍රේමය උතුම්ද ප්‍රේමයට අර්ථයක් උන්වහන්සේ දීලා තියෙනවා. ගොඩක් අය ප්‍රේමයේ වචනේ ආදරේ වචනේ යූස් කරන නමුත් මේ අර්ථය දන්නේ ඒ වචනේ සවුන්ඩ් එක හොඳයි වචනේ ඇහෙනකොට හොඳයි කියලා එහෙම දන්නවා. නමුත් ඒ වචනේ පාවිච්චි කරන නමුත් ඒ වචනේ අර්ථය ප්‍රේමේ ගැඹුරුම තැන තමයි ඒක තව කෙනෙක් වෙනුවෙන් ජීවිතේ දීම පූජා වීම. එතකොට ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණේ ඒකත් වචනයෙන් නෙවෙයි යමක් දීලා නෙවෙයි උන්වහන්සේ තමන්වම පූජා වෙන්න සැලැස්සුවා. තමන්ගේම ලේ තමන්ගේම ශරීරය උන්වහන්සේ පූජා වෙන්න සැලැස්සුවා. ඒ වගේම මේ අපි හොඳින් ඉද්දි හොඳ වැඩ කරද්දි අපි ධර්මිෂ්ඨ වෙද්දි අපි ඉද්දි නෙවෙයි නමුත් අපි පෞකාරයන් වෙද්දි අපි උන්වහන්සේට විරුද්ධ වෙද්දි අපි කැරලිකාරයන් වෙද්දි අපි පෞකාර ස්වභාවයෙද්දි අපි යක්ෂයාට වහල්ලා ඉද්දි ඒ පෞකාර ස්වභාවයෙන් ජීවත් වෙද්දි එහෙම ඉද්දි තමයි උන්වහන්සේ අප කෙරේ ඇති ප්‍රේමය නිසා අපි පෞකාරම් සිටියදීම අප කෙරේ
අප වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ මරණය වින්දා කියලා තියෙනවා. මේ මොකටද? අර කලින් කියපු කාරණේට ගැලවීම අපිට දෙන්න ස්වර්ගයේ මාර්ථය විවෘත කරන්න. ඒ වගේ මේ මොකටද? පව්කමාව දෙන්න. එතකොට උන්වහන්සේගේ ඒ වගේම මේ හතරවෙනි කාරණේ අපි කතා කරන්නේ ප්‍රේමය, the love. මේ මොකටද? උන්වහන්සේගේ ආදරය ප්‍රකාශ කරන්න පිණිස. අර මම කලින් කිව්ව ගොඩක් අය කියනවා. නමුත් ප්‍රකාශ වෙන්නේ. නමුත් ඒගොල්ලෝ පිළිඹු කරන්නේ මේ ආදරය. මේ ප්‍රේමය. මේ විවාහයේදී ඔබ වෙන්න ඕනේ. ඔව් විවාහයේදී ඔබ පොරොන්දු වුණා, ඔබ ගිවිසගත් විවාහ වුණා, ප්‍රේමය කරනවා, ලව් කරනවා, ආදරය කරනවා කියලා ඔබ එහෙනම් ඒ සහකාරයට ඔබ ප්‍රේමය ප්‍රකාශ කරන්න ඕනේ. ඔබ විවාහ දවසේ වෙඩින් එක දවසේ ලොකුවට වියදම් කරලා ඒ කරන එක නෙවෙයි. ඔබ දිනෙන් දින ඔබ දිනපතා ඔබ ඒක ප්‍රකාශ කරන්න ඕනේ. You have to prove your love. You have to show. You have to put into action. ඒ ආදරය ප්‍රේමය ඔබගේ සහකාරයට ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් ඒ ප්‍රකාශ වීම තුළ තමයි ඒක අර්ථවත් වෙන්නේ. ප්‍රේමය පිළිඹු වෙන්නේ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය ප්‍රකාශ කරා, පිළිඹු කරා ඒ කුරුස පූජාව කරන කොටගෙන කුරුසය සහයි බලය ගැන අපි කතා කරන. ඒ වගේම අවසාන පදේ අපි බලනවා යොහාන් පොතේ 3:16. මක්නිසා දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදා ගන්නා සෑම දෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස. ඉතින් උන්වහන්සේගේ ප්‍රේමය ඒ තරම් උතුම්, ඒ තරම් මහත්. ඒක තමයි 16 මුලම පදේ තියෙන. ඒ වගේම එසේ කළේ ඇයි කියලා තියෙන උන්වහන්සේ කෙරෙහි අදා ගන්න. අන්න ඔබට වැදගත් දේ අල්ල ගන්න. කිතුණු අය වගේම කිතුණු නොවන අය අදා ගන්න සියලු දෙනාට. අදා ගන්න සියලු දෙනාට. අදා ගන්න සියලු දෙනාට. උන්වහන්සේ කැමැත විනාශ නොවී වුන් සදාකාල ජීවනයේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවිතයක්. සදාකාල ජීවිතයක්. මේ ලෝකයේ තුල తాවකාලික ජීවිතයක් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ තුල සදාකාල ජීවිතයක්. මේ ලෝකයෙන් එහා ස්වර්ගීක ජීවිතය. ගැන මෙතන කතා කරන ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඔබ ගත කරන්න යනා වූ ඒ උතුම් ධර්මිෂ්ඨ ශුද්ධ ජීවිතය. ඒ ජීවිතය ඔබ ලබන පිණිස. ඒක තමයි උන්වහන්සේ කැමැති. ඒක තමයි මේ මහත් බලාපොරොත්තුව. ඒක තමයි උතුම්ම දේ. ඒක ලබන පිණිස තමයි මේ ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ පූජා වුණේ. කුරුසේ තුල තියෙන බලය ගැන අපි කතා කරේ. ඉතින් අපි ලබන සතියේ මේක අපි ඉදිරියට අරන් යන්න. මම කිව්වා කොටස් 12ක් ගැන කතා කරනවා කියලා. කරුණා 12ක් ගැන කුරුසේ සහයි බලය. අද කාරණා 4ක් අපි කතා කරා. ඊළඟ සිකුරාදා අපි ඊතුරු කාරණා 4 කතා කරමු. අපිට ඒස පිහිටයි.